දෙවියන් වහන්සේට සියලුම ගෞරවයත් මහිමයත් ස්තුතියත් ප්‍රශංසාවත් වේවා. උන්වහන්සේගේ සෙනග උදෙසා අන්තර්ජාලය තුලින් ඔබට සුභාරංචි වැඩසටහන මේ ආකාරයෙන් ගෙනීමට අද දවසේදී උන්වහන්සේගේ කරුණාව ලැබෙනවා. උන්වහන්සේ සියලුම ජනයන්ගේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ නාස්පුඩේ හුස්ම ඇති සියලුම සෙනගගේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ආමේන්. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, අද ඔබ වෙතට උන්වහන්සේගේ සුභාරංචි දේව රාජ්‍යයේ පණිවිඩය අරගෙන ඔබ වෙතට එන්න උන්වහන්සේගේ කරුණාව ලබා දුන්නා. ඒ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම මත මට පෙළඹීමක් ඇති කළා. අද ඔබට වීඩියෝ එකක් මාර්ගයෙන් ඔබට මා කතා කරන වචනේ තිබෙන පැහැදිලිතාවය ඒ වීඩියෝ එකේ හරහා ඔබට දැනෙන්න පිණිස. ඉතින් ඔබ මේ මොහොත වෙනකොට යේසුස් වහන්සේව පිළිගත් දරුවෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ මේ මොහොතේ හොයන්නේ දෙවියන් වහන්සේ ස්වර්ගික අපගේ පියාණන් වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේට ප්‍රසන්න දේ කරන්න සෝනි දරුවෙක් විය හැකියි. මොකද ඒක තමයි අපේ පියාණන් වහන්සේට මේ පොළවේදී අපි ජීවත් වෙනකොට උන්වහන්සේ අප තුලින් දකින සතුට දෙයි. උදාහරණයක් ඇටියට අපේ දරුවේ යහපත් දෙයක් කරනකොට, හොඳ දෙයක් කරනකොට ඒ දරුවාට පන්තියේ ගුරුවරයා, ප්‍රින්සිපල් ඒ දරුවාට ඒ හොඳ ක්‍රියාවට එයාට ආශිර්වාද කරනකොට කාටද ආසයි? අම්මට තාත්තට ආසයිනේ. ඒ වගේ තමයි අපි මේ පොළවේ උන්වහන්සේගේ රාජ්‍යයේදී මේ පොළවේ ඉන්න සෙනගට සහ අපේ මේ ආත්මික ගමනේ ජීවිතේට අපි යහපත් දේ කරනකොට ස්වර්ගීය පියාණන් වහන්සේ ඒ දිහා බලලා ප්‍රීති වෙනවා. හැබැයි ඔබට මේ දේ කරන්න නම් ඔබ හිතනවා ඇති ඔබ ඉගෙනගත්ත දේ, ඔබ ආස කරන දේ, ඔබගේ අරමුණක් කරා යන දේ සහ ඔබගේ බුද්ධි මට්ටමින් යන දේට ඔබ හිතනවා ඇති දෙවියන් වහන්සේ සන්තෝෂ කරන්න පුළුවන් කියලා. නෑ, එහෙම අපේ දෙවියන් වහන්සේ සතුටු කරන්න බෑ. අපේ දෙවියන් වහන්සේ සතුටු වෙන්නේ ඔබ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට පිළි අරගන්න කැමතිද? ඔබගේ පාපය නිසා උන්වහන්සේ කුරුසේ දිවි පිදූ බවටත්, ඒ පාපය මකාලන්න සෝදාලන්න උන්වහන්සේගේ ලේ පූජාව තුළින් ඔබට හැකිවන බවත්, ඔබ ඒක පිළි අරගෙන ඔබ ජල බෞතිස්මය ලබලා ශුද්ධාත්මයන් වහන්සේට වර්ධනය වීමට ඔබගේ ජීවිතය ඉඩ හරින කල එවිට ඔබගේ ක්‍රියාව යහපත් වේ. එහෙම නැත්නම් ඔබ මේ පොළවේ මොන ආගමක් ඇදහැව්වත්, ඔබ මොන දේ කළත්, ඔබ ශුද්ධාත්මයන් වහන්සේ විසින් ගෙන යන දරුවෙක් උනේ නැත්නම් මේ සැබෑ දෙවියන් වහන්සේගේ ස්වර්ගික දේ ඔබට හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි කාලයක් මේ දෙවියන් වහන්සේව යේසුස් වහන්සේ අපේ ගැලුම්කාරය හැටියට පිළිගැනීමට අපි අන්ධ වෙලා හිටි කාලෙදී අපිත් ඔය නොයෙකුත් මේ වීඩියෝ එකෙන් පෙන්වන මාර්ගවල ගියා. හැබැයි ඒ ගියේ එක මාර්ගයකවත් ප්‍රීතියක් නැහැ. හැම විටම නැති වෙනවා. හැම විටම අසමාදානය. හැම විටම දුක් වේදනා. නමුත් ඒ අන්ධභාවය ඇරලා ඒ යක්ෂයාගේ රැවටිලිකාර බැමි වලින් අපිව ගලවන යේසුස් වහන්සේ අපිව උන්වහන්සේගේ පක්ෂයට ගත්තයින් පස්සේ අපි නිතරම හොයන්නේ ස්වර්ගික පියාණන් වහන්සේට ප්‍රසන්න වන දේ, ප්‍රීති වන දේ සහ ශුද්ධාත්මයන් වහන්සේ වර්ධනය වීමට මේ ශරීරයේ නැමැති උන්වහන්සේගේ මාලිගාව නිතරම අපි ශුද්ධව පවත්වා ගන්න කොහොමද කියලා. ශුද්ධව පවත්වා ගන්නවා කියන්නේ සබන් ගාලා දිනපතාම නාල අලුතෙන් හඳින එක නෙමෙයි. අපේ ඇතුළාන්තය. මොකද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ වචනේ සඳහන් කරලා තිබෙනවා අපේ කටින් ගන්න දේ පසුදා වැසිකිළියට යනවා. නමුත් කටින් පිටවන දේ එන්නේ ඇතුළාන්තයෙන්. එතකොට ඒ ඇතුළාන්තයෙන් පිටවන දේ ඇතුළෙන් එන දේ මුකෙන් පිට වෙනවා කියන්නේ ඇතුළ අපිරිසුදුයි. ඒ අපිරිසුදුභාවය අරන් දාන්න නම් ඔබ යේසුස් වහන්සේටම ඔබගේ ජීවිතේ බාර දෙන්න ඕනේ. ඒ බාර දුන්නාම ඔබ උන්වහන්සේගේ උපකාරී වූ ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ඒ සියලු දේම අලුත් කරගන්න ඔබට උන්වහන්සේ උපකාර කරනවා. හැබැයි ඒ නිසා ඔබගේ ජීවිතේ මේ අවසාන කාලයේදී යේසුස් වහන්සේව මේ කාලය නිමවීමට ප්‍රථම ඔබට පහසුම කාලය තමයි මේ යේසුස් වහන්සේව ඔබගේ ගැලුම්කාරය හැටියට පිළිගන්න
තිබෙන හොඳම අවස්ථාව. ඉතින් මේ පොළවේ බොහෝ ස්වභාව ධර්මයේ දේවල් අපේ ආත්මික ගමනට උපකාරයක් වේ. උන්වහන්සේ මේ පොළවේ උන්වහන්සේ අපිට ඒ සදාකාල ජීවණයට යන මාවත කියලා දෙනකොට උන්වහන්සේ මේ පොළවේ තිබෙන බොහෝ දේවල් උපමා කරලා අපිට කතා කරනවා. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, ඔබට අද ඔබ ඉගෙනගත්ත දේ අනුව ඔබ හිතනවද ඒ තුලින්ම ඔබේ ජීවිතේ යන්නේ? මේ මොහොතේ ඔබ යේසුස් වහන්සේ පිළිගත නැති කෙනෙක්, ඔබ රජයේ සේවකයෙක්, ඔබගේ කාලය තුල ඔබගේ සේවය නිම කරලා දැන් ඉතින් ඔබගේ දක්ෂතාවය, ඔබගේ සිතුවිල්ල, ඔබගේ සිහිනය, ඔබගේ කැමැත්ත මත ඔබ කරපු දේ ඔබ දැන් මේ පෙන්ෂන් ගත්ත. ඒ කියන්නේ රිටයර් වෙච්ච සේවකයෙක් වෙලා මේ මොහොතේ ඔබ නිදහසේ නිවසට වෙලා ඉන්නවා. ඔබ හිතන්න එපා දැන් ඔබගේ කාලය ඉවරයි කියලා. නැහැ. ඔබගේ ජීවිතේ තවත් පියවරක් යන්න තිබෙනවා. ඔබ හිතන්න එපා දැන් ඒක ඉවරයි කියලා. නැහැ. ඔබගේ හොඳ ක්‍රියාවට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. නමුත් ඔබගේ ආත්මය සදාකාල ජීවනයට යන්න නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේට ඔබේ ජීවිතේ බාර දෙන්න ඕනේ. ඒ නිසා මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අද මේ වීඩියෝ එකේ රූපරාමෝකින් අපි ඔබට පෙන්නනවා මෙතන තිබෙනවා දොරවල් 7ක්. මේ දොරවල් 7ෙන් ප්‍රකාශ වෙන්නේ මේ මිනිස්යාගේ ජීවිතය තුළ ඇත්තා වූ එක තමන්ගේ කැමැත්ත. හැබැයි එක දොරක් තියෙනවා ස්වර්ගික පියාණන් වහන්සේගේ කැමැත්ත කියලා. හරිද? එතකොට මෙතනට එනවා බොහෝ දෙනෙක් ඒගොල්ලන්ට හිතා ගන්න බෑ අපි කොයි දොරටද යන්න ඕනේ කියලා. හරිද? බොහෝ දෙනෙක් හිතනවා අපේ සිහිනය අනුව අපේ සිහිනයක් තියෙනවා ඒක ඊට කරගන්න අපි යන්න ඕනේ. ඊට පස්සේ මේ දොරටු 7න් එක දොරටුකින් කියනවා අපේ සිහිනය සැබෑ කරගන්න අපිට ඕන. හරිද? එතකොට දෙවෙනි දොරටුවෙන් කියනවා අපිට කැමති මොනවද? ඒ දේ කරමු අපි. අපි කැමති මොනවද? ඔබ කැමති දෙයක් තියෙනවා. ඔබගේ සිහිනයක් තියෙනවා. ඒක කරගන්න අපි යනවා. තවත් ආකාරයකට තව අනිත් දොරින් කියනවා මිනිස්සු මේ පොළවේ ආස කරන දේවල් තියෙනවා. බොහෝ අය ආස කරන දේවල් මම ආසයි මේ දේ, මම ආසයි මේ විලාසිතාවට, මම ආසයි මේ වගාවට, මම ආසයි මේ කලාවට ආශ කරන දේවල් තිබෙනවා. හතරවෙනි දොරටුවෙන් කියනවා අපිට හරියයි කියලා හිතන දේවල්. ඒ දෙ කියන්නේ මම හිතන දේ තමයි හරි. තමරක් කියනනේ මොනවාද? මේ කොස් ගහට මොනවාද දෙල් ගහට පොල් ගහ කියනවාද මොකක්ද ඔහොම කතාවක් කියනවා නේද? ඒවරක් දැන් මතකත් නැහැ. නේද? තල් ගහට පොල් ගහ කියනවා ඔහොම කතාවක් කියනවා නේද? ඉතින් ඒක තමයි හරියට. ඉතින් ඒ වගේ තමන්ගේම හරියයි කියලා සිතන දේවල් කරන අය ඉන්නවා. මට මේක හරි. මම තමයි මේ දේ කරන්නේ. මේ දෙවිය මට හොඳයි. මේ කෝවිල මට හොඳයි. මේ සුරුවව මට හොඳයි. මේක මම තියාගත්තොත් මට හරි. මේක මට හරි. ඊට පස්සේ පස්වෙනි දොරටුවෙන් කියනවා සුව කැමැත්ත අනුව. ඒ කියන්නේ එක එක්කෙනාගේ ඒක මගේ සුව කැමැත්තනේ. දැන් අපි සමහරක් විට අනවශ්‍ය දෙයක් සිගරට් එකක් බොන ළමට කෙනෙක් ගාවට ගිහිල්ලා අපි කිව්වොත් මේ ඔයාට ඔක බොන්න හොඳ නෑ. ඔක ශරීරයට හොඳ නෑ. ඒක මගේ කැමැත්ත. ඒක මගේ සුව කැමැත්ත. ඒක වාට වැඩක් නෙවෙයි. අපි මොනවද ඊට පස්සේ කියන්නේ? ඒ වගේ. ඒක එක්කෙනා සුව කැමැත්තට අනුව කටයුතු කරන අය ඉන්නවා. ඒ වගේම 6 වෙනි දොරේ තියෙනවා මේ මොකද ඒක කියන්නේ නොයේකුත් පුදුම දේවල් කරන්න. දැන් මිනිස්සු මේ පොළවේ ඉන්නවනේ පුදුම නිර්මාණ කරන අය නේද? නොයේකුත් හාස්කම් කරන අය, වශීගුරුකම් කරන අය, මන්ත්‍ර සූත්‍ර නේද? බුද්ධිමත් මට්ටමේ දේවල් කරන අය ඉන්නවා. ඉතින් මේ යක්ෂයා මොකද කරන්නේ? උගේ රාජ්‍ය තිබෙන දේවල් තමයි මේ පොළවේ ඉන්න මිනිස්සුන්ව නොයෙකුත් උගේ ක්‍රියාවන් කරමින් වශීගුරුකම්
කියන දේවල් දැන් පත්තරයක් ගත්තාම දැන් බලන්නකො වශී ගුරුකම් කියයි යෝනියා මන්ත්‍රණ කියයි නේද මොනවාද තව ඔය මොනවද මම දැක්ක පත්තරවල සිංහල පත්තරවල ඒ දවස්වල ඉතින් ඒ වගේ මොනවද මේවා යක්ෂයාගේ රාජ්‍ය දේවල් ඉතින් මේවට ඔබ හිතන පුතුම දේ මෝ අතට සාස්ත්‍ර අහන්න ගියා මාර වැඩේ වෙන්නේ හරියටම කිව්වා පේන කියනවා කියන්නේ නියමෙටම කිව්වා මේව තමයි පුදුම වැඩ මේ දේවල් ඒ කියන්නේ දක්ෂතාවයන් ඒ වගේම බුද්ධිමට්ට මේ දේවල් අර නියමෙට වැඩේ කරනවා ඒ වගේම නොයෙකුත් මේ පුදුම කරවන දේවල් එක එක තවත් බොහෝ දේවල් ඇති නමුත් මගේ ආත්මෙට දැනන දේ මම ඔබට කියනවා ඒ වගේම හත්වෙනි දොරටුවේ තියෙනවා අපගේ ස්වර්ගික පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීම. ඉතින් දැන් සාමාන්‍යයෙන් බොහෝ දැන් කිතුණුව වුණාම අපි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත මොකද්ද? උන්වහන්සේට ප්‍රසන්න කරන දේ මොකද්ද කියලා දන්නේ නැතුව යනවා. ඒකට හේතුව වෙන්නේ අපි උන්වහන්සේගේ වචනේ නොහොත් උන්වහන්සේගේ අතින් ලියන ලද ශුද්ධ වූ බයිබලය අපි කියවා නොතේරීම නිසායි. ඒ නිසා බොහෝ අය දැන් කිතුණුව වේවා කිතුණුව නොවන අය වේවා දැන් කිතුණුව අය තමා බෞද්ධිස් වුණා ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ ඇතුව ස්වර්ගික පියාණන් වහන්සේගේ දේ කරාට කිතුණුව දාන. හැබැයි බොහෝ අය දෙවියන් වහන්සේගේ වචනේ දන්නේ නැත්නම් මේ ලෝකේ ඉන්න මිනිස්සුયો යන්නේ මෙන්න මේ පෙන්නන දොරවල් හයට තමයි. ඉතින් ඔබ මේ මොහොතේ ස්වර්ගික පියාණන් වහන්සේ ගැන දන්නේ නැති කෙනෙක් නම් ඔබගේ ජීවිතයේ තිබෙන මෙවැනි සිතුවිලි මෙවැනි කැමැත්තවල් මෙවැනි පුදුම දේවල් කරමින් ඔබේ ජීවිතය යක්ෂයාගේ විනාශය කරා යනවද? එහෙම නැතිනම් ස්වර්ගික පියාණන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා දැනගන්නා පිණිස ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න. ඉතින් ඔබ මේ රූප රාමයෙන් බලන්න මම ඔබට ඒකට අදාළ කරන බයිබල් පදත් ඔබට දෙන්න. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි ඔබ හිතනවා ඇති පිටින් ඔබ සිතන සිතුවිල්ල ඔබගේ සිතුවිල්ලෙන් උන්වහන්සේ කියනවා සියල්ලට වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න කියලා. උන්වහන්සේගේ සුදු බයිබලයේ සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ සිත තමයි ඔබව පාපයට වටන්නේ. මේ සිත තමයි ඔබගේ සිතුවිලි ක්‍රියාවට නංවලා ඔබව පාපයට යොමු කරවන්නේ. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි ඔබගේ සිතුවිල්ල මත මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේගේ නොවන දේවල් කරමින් දෙවියන් වහන්සේට ප්‍රසන්න නැති දේවල් කරමින් ඔබ වෙන දෙවිවරුන්ව අදහ ගනිමින් මේ ස්වර්ගික දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා ඔබ සුද්ධෝ බයිබලය අරගෙන කියුවේ නැත්නම් ඔබගේ ජීවිතය මේ පේන දොරවල් වලින් එකකට ඔබ ඇතුල් වුණොතින් ඔබ පිටාස්තරයෙන් ඔබ හිතයි මගේ සිතුවිල්ල අනුව මම මේක කරන්න ඕනේ. ඔබගේ ජීවිතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුල් කොටගෙන ඔබගේ ජීවිතේ නැති හැම ස්ථානයක්ම අඳුරු වෙන්න යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැති හැම දෙයක්ම අතරමඟදී කඩාකප්පල් වෙන්න යනවා. ඔබ මේ දොරටුවෙන් ඇතුල් වෙන කොට තමයි ඔබ ඇතුළට ගියාම නැවත ඔබට ඔබව ඒ තිබෙන හැඟීම, ඒ තිබෙන දක්ෂතාවය, ඒ තිබෙන සිතුවිල්ල, ඒ තිබෙන සිහිනය ඔබව අල්ලගත්තයින් පස්සේ ඒක ඔබගේ ජීවිතේ දිගට අරගෙන යනවා ඔබට සදාකාල ජීවිතය අහිමි වෙනකම්. ඔබ ස්වර්ගික පියාණන් වහන්සේ කියලා දැනගන්නකම් ඔබ සුද්ධ බයිබලයේ කියවන්න ඕනේ. ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න ඕනේ. මේ පහසුම කාලයේදී ඔබ මේ උතුම් වූ අවස්ථාව වහිමි කරගන්න එපා. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි යක්ෂයා බලාගෙන ඉන්නවා ඔබගේ තිබෙනා වූ ඔය කුසලතාවයන් දක්ෂතාවයන් මත උගේ රැහැනට ඔබව ඇදගෙන මේ ස්වර්ගික පියාණන් වහන්සේගේ දොරටුවෙන් ඔබව අයින් කරන්න. ඒ නිසා ඌගේ ගිනිවිලේට ගියාම ඌට ඕනේ මේ දෙවියන් වහන්සේ ඔබ දන්නවද? මේ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ ඉන්න සෙනගව විනාශ කිරීම තමයි යක්ෂයාගේ එකම දේ. ඌ හරි කැමති මේ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ සෙනග ලෙඩ රෝග වලින් පත් වෙනවට වේදනාව වලින් පත් වෙනවට කඳුලෙන් දුකින් පත් වෙනවට දුප්පත් කමින් මිරිකිලා පත් වෙනවට
මොකද උන්ගේ එකම ආශාව තමයි මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩ වාසය කරන ඔබගේ මගේ ශරීරය වේදනා. දැන් බලන්න තුවාලයක් આવොත් අයියෝ අම්මෝ ඌ හරිය ඌ හැම කෙනෙකුට hina වෙනවා. ඌ hina වෙනවා. ඔබගේ අතපය කැඩෙනකොට ඔබ ඇක්සිඩන්ට් වෙලා ඔබගේ අතපය කැඩෙනකොට ඌ hina වෙනවා. ඌගේ ඔබට මේ ආත්මික ඵලයේ පේන්නේ නැති වුණාට මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි ඔබට නොපෙනෙන ලෝකයක් තිබෙනවා. ඔබ පිටුපස්සේ ඉන්නවා නොපෙනෙන ලෝකයක්. ඔබ මේ මොහොතේ යේසුස් වහන්සේට ඔබේ ජීවිතේ බාර දුන්නේ නැත්නම් ඔබ පිටුපස්සේ තියෙන ඒ නොපෙනෙන ලෝකය ඔබගේ සිතුවිල්ල ඔබව පාපයට කරා යොමු කරවලා මෙවුකාර දෙවියන් වහන්සේගෙන් ඔබව ඈත් කරන්න උගේ එකම ආශාවයි. ඒ නිසා උගේ එකම ආශාව නම් මේ ශරීරය ලෙඩ කරන්න. මේ ශරීරය වේදනාවට පත් කරන්න, මේ ශරීරයේ නිදිමර බවට පත් කරන්න, මේ ශරීරයේ කම්මැලි බවට පත් කරන්න, මේ ශරීරයේ අඩපණ කරන්න, මේ ශරීරයට බෙලහීනකම් ඇති කරන්න. ඌගේ දූත කණ්ඩායමේ එකම මෙහෙවර තමයි උන්වහන්සේ මවපු මේ ශරීරය හැමදාම විනාශ කිරීමටයි. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, අද මම මගේ එම්ප්ලොයර්ත් එක්කලා මම හොස්පිටල් එකට ගියා. ඒ යනකොට මම පුටුවකදලා මේ සෙනග පුදුම විදියේ නොයෙකුත් ලෙඩ රෝග වලින් මේ මිනිස්යාගේ දුක වේදනාව නොන්ඩි ගහනවා, කෙදිරි ගන්නවා. මට ඊට පස්සේ කල්පනා වුණා දෙවියන් වහන්සේ වෛද්‍යවරුන් නම් කොටසක් තෝරගෙන ඔවුන්ට බුද්ධිය දීලා උන්වහන්සේගේ වචන වලින් මවන ලද මේ පොළවේ ගස්වල තුනලතා වලින් ගන්න ලද ඖෂධ වලට ඒ අදාළ කරන රෝගයට වේදනාව දුරු කරන්න මිනිස්යාගේ බුද්ධිය දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරලා වෛද්‍යවරුන් නමින් කොටසක් උන්වහන්සේට දුන්නා. හැමෝටම වෛද්‍යවරු වෙන්න බෑනේ. දෙවියන් වහන්සේ තෝරා බේරා වෙන් කරගත්ත කොටස තමයි වෛද්‍යවරු. දෙවියන් වහන්සේ වෙන් කරපු කොටසක් තියෙනවා මේ පොළවේ. තව ඉංජිනේරු, ටීචර්ස්ලා, ඒ වගේම හමුකරුවන්, ඒ වගේම නොයෙකුත් තමන්ගේ හැකියාවන් දෙවියන් වහන්සේ ඒ අයට වෙන් කරලා තිබෙනවා. හැබැයි ඔබගේ හැකියාව ඔබ යේසුස් වහන්සේ සමග යනවා නම් ඔබගේ හැකියාව තුළින් ඔබ දන්නවා කොහොමද උන්වහන්සේව ඒ තුළින් ඔබ ප්‍රසන්න කරන්න කියලා. දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම දීලා තිබෙනවා. නමුත් වෛද්‍යවරයා පවා Tamanට දුන්නා වේ හැකියාව මෞංකාර දෙවියන් වහන්සේ තුළින් මුල් කොටගෙන උන්වහන්සේට ප්‍රශංසා කරමින් ඔහුගේ සේවය කරනවා නම් මොනතරම් අලංකාරද. ඔබට දෙන තිබෙන දක්ෂතාවයේ හැකියාව මෞංකාර දෙවියන් වහන්සේව මුල් කොටගෙන ඔබ ඒක උන්වහන්සේට ස්තුති දෙමින් ප්‍රශංසා දෙමින් කරනවා නම් මොනතරම් අලංකාරද. අද ඒ ස්තුතිය ප්‍රශංසාවක් නැහැ. අද මිනිස්යාට ඕන දේ කරමින් මිනිස්යාගේ ගමන අවසානයේ කරා යමින් පවතිනවා. ඉතින් ඒක නිසා මම අද හොස්පිටල් එකට ගියාම මම කල්පනා කරලා බලන්න මේ වෛද්‍යවරු නමින් කොටසකට උන්වහන්සේ බුද්ධිය දීලා ඒ දැනගැන්ම නුවණ දීලා මේ ලෙඩ රෝග වලට බේත් හේතු උන්වහන්සේ මේ මිනිස්සුන්ට ලබා දෙනවා. ඇයි දෙවියන් වහන්සේ කැමති නෑ මේ සෙනඟ වේදනාව විඳිනවට, හැමදාම ලෙඩ රෝග වලින් දුක් විඳිනවට දෙවියන් වහන්සේට එන්න බලන් ඉන්න බෑ. සමහරක් අය ජීවිත කාලෙකම බේත් ගන්නවා, සුවයක් නැහැ. නමුත් ඔබ බේත් ගත්තත් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බේත් ගන්නවා නම් ඒ බේත නොවේ, උන්වහන්සේ ඔබට සුවය දෙන්නේ. ඔබ ගැලීම ලබලා නැති කෙනෙක් නම් මම ඔබට කියන්නේ ගැලීම ලබුවා දන්නවා. අපි පැනඩෝල් එකක් ගත්තත් අපිට පැනඩෝල් එක නෙමෙයි සුවය දෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ පූජාව. උන්වහන්සේ යෙසායා 53 වෙනි පරිච්ඡේදය සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේගේ සුකස පහර වලින් උන්වහන්සේගේ දරුවන්ට සුවය දීලා තියෙනවා. ඔබත් ඒ දරු පක්ෂයට අයිති වෙන්න කැමති කෙනෙක් නම් ඔබ එන්න. මෙන්න උන්වහන්සේ ආරාධනා කරනවා. බයිබලයේ අරගෙන සභාවකට යමු වෙන්න. දේවදාසෙක් හම්බ වෙන්න. අහන්න ගිහිල්ලා මේක තමයි කාලය. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිනි, ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ ඔබටයි මටයි ආදරය නිසා තවත් මේ දුෂ්ටයා පෞකාරයා ගැලවෙන විතර උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඉතින් උන්වහන්සේගේ වචනේ තුලින් එක යොහාන් දෙවෙනි පරිච්ඡේදයේ 15 මෙහෙම තියෙනවා.
ලෝකයටවත් ලෝකයේ තිබෙන දේවලටවත් ප්‍රේම නොකරල්ලා. යමෙක් ලෝකයටත් ප්‍රේම කරේ නම් පියාණන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුල නැත. මක්නිසාද ලෝකයේ තිබෙන සියල්ල එනම් මාංශීය තෘෂ්ණාවන්, ඇස්වල තෘෂ්ණාවන්, ජීවිතයේ අහංකාරකම පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් මේ ලෝකය කියන්නේ කවුද? යක්ෂයා. ලෝකයක් ලෝකයේ තෘෂ්ණාවත් පහවන්නේ නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදා කාලෙටම පවතින්නේ. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, යේසුස් වහන්සේ ඔබට කතා කරනවා. යේසුස් වහන්සේ ඔබට කතා කරලා උන්වහන්සේ මෙසේ ඔබට අඬගසනවා. මක්නිසාද උන්වහන්සේගෙන් තොරව කිසිම දෙයක් කරන්න අපිට බෑ. ඔබගේ ජීවිතයේ උන්වහන්සේට බාර දීමට ඔබ කැමති නම්, ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ කැමැත්ත කරන්න කැමති නම්, ඔබගේ ජීවිතයේ සදාකාල ජීවනය ලබා ගන්න ඔබ කැමති නම්, මෙන්න මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරනි, උන්වහන්සේ ඔබට කතා කරනවා. උන්වහන්සේ ඔබට කතා කරලා කියනවා උන්වහන්සේගේ කැමැත්ත කරන්න ඔබ කැමති නම් ඔබගේ ඒ ලෝකාකාර ජීවිතය තුලින් ඔබට දෙවියන් වහන්සේව හඳුනා ගන්න බෑ. ඔබ ලෝකෙන් මිදිලා ඔබ සුද්ධෝ බයිබලය අතට ගන්න ඕනේ. ඔබ බයිබලය අතට ගන්නකොට ඔබ ගැන ලේවිලා තිබෙන දේ උන්වහන්සේ ඔබට කියන්න යනවා. මක්නිසාද ඔබ උන්වහන්සේ ගැන දන්නේ කොහොමද? උන්වහන්සේගේ අතින් ලියනද සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් ලියනද මේ සුද්ධ බයිබලය ඔබ කියවන්නේ නැතුව, දන්නේ නැතුව, එහි තිබෙන දේ ඔබ හොඳින් විමසන්නේ නැතුව කොහොමද ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත කොහොමද කරන්න කියලා හොයන්නේ? ඔබ මේ වචනේ අරගෙන කියවන්න ඕන. ඒ නිසා සුද්ධ යෝහන් 14 උන්වහන්සේ මෙහෙම කියනවා. මක්නිසාද සුද්ධ යෝහන් 14:6 යේසුස් වහන්සේ ඔහුට කියනසේක මාර්ගයේද සැබෑවද ජීවනයේද මමය. මා කරන කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. ඔන්න බලන්න. ඔබට ස්වර්ගික පියාණන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා, ස්වර්ගික පියාණන් වහන්සේට ඔබගේ ජීවිතේ බාර දෙන්නේ කොහොමද කියලා ඔබට දැනගන්න නම් ඔබ යේසුස් වහන්සේට ඔබගේ ජීවිතේ බාර දෙන්න ඕනේ. ඔබගේ ජීවිතයේ සෑම දෙයක්, දැන් මේ දොරවල් 6න් වෙන්නන දේ, ඔබ මේවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ මේ පොළවේ ඉන්නකොට ඔබගේ දක්ෂතාවයේ හැකියාව ඔබ කරනවද? ඔබ මේ මොහොතේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. මගේ සේවය මම කරන්නේ ස්වර්ගික පියාණන් වහන්සේ උදෙසා. ඔබ මේ මොහොතේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මගේ සේවය කරන්නේ ස්වර්ගික දෙවියන් වහන්සේ උදෙසා. ඔබ මේ මොහොතේ වෙනකොට ක්ලීනින් කරන වෙන්න පුළුවන්. මගේ සේවය කරන්නේ මගේ දෙවියන් වහන්සේ උදෙසා. ඔබ මේ මොහොතේ ගෘහිණියක් වෙන්න පුළුවන්. මම ගෙදර උයන්නේ මගේ දෙවියන් වහන්සේ උදෙසා. ඔබ මේ මොහොතේ භාර්යාවක් වෙන්න පුළුවන්. මාගේ පවුලේ සියලු කටයුතු මම කරන්නේ ස්වර්ගික පියාණන් වහන්සේ උදෙසායි කියලා ඔබට කියන්න නම් ඔබගේ ජීවිතයේ යේසුස් වහන්සේට බාර දීලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වර්ගික පියාණන් වහන්සේගේ දේ කිරීමට නම් මෙන්න උන්වහන්සේ ඔබට කතා කරනවා. මේ බලන්න. මේ වීඩියෝ එක තුලින් ඒ යක්ෂයාගේ දොරටුවට ඇතුල් වුණාම ඌ බලන්න මේ සෙනගට කරන්න යන දේ. නමුත් දෙවියන් වහන්සේගේ දොරටුවෙන් ඇතුල් වෙන අයට බලන්න තිබෙන සමාදානීය ප්‍රීතිය. එසේනම් ඔබත් මේ සත්‍යතාවය වටහා ගන්නා පිණිස ඔබගේ අන්ධ වී තිබෙන ඇස් ඒ අන්ධභාවයේ දුර වෙලා සත්‍යතාවයේ දෙවිඳුන්ව දැන ගැනීමට ඔබටත් උන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙන සේක්වා. ඔබටත් ඔබගේ දරු පවුලේ සියලු දෙනාටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිනි පැමිණීම සූදානම් වෙන පවුලක් හැටියට ගොඩනැගෙන පිණිස උන්වහන්සේ ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරන සේක්වා. ආමේන්. යලි එනවා සමිඳුන් වලාකුලේ මාගෙන යන්න ඔබගෙන යන්න යලි එනවා සමිඳුන් වලාකුලේ යලි එනවා සමිඳුන් වලාකුලේ මාගෙන යන්න ඔබගෙන යන්න යලි එනවා සමිඳුන් වලාකුලේ. ඔබ විශ්වාස කරනවද? විශ්වාස කරන්නාට සියල්ල කරන්න පුළුවන්. මෙන්න උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසුස් ක්‍රිස්තුස්
Hello, guys. Hi. I think I am confused.
Your fuck.